අபிසම්බුද්ධති අபிසම්බුද්ධිत्वा අபிසමේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානී කරෝති පින්වත්නි ධර්ම දේශනාවට මාතෘකා කළ මේ සූත්‍ර පාඨය බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුව ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ කෙසේද කියලා සර්වඥතා ඥාණයෙන් හෙවත් සම්බුදු නුවණින් නැත්නම් ගම්භීර වූ ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කළ ආකාරයයි. උපාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං තථාගතානං කියන්නේ තථාගතවරු උපාදෝවා අනුපාදෝවා මේ ලෝකයට පහළ වුණත් මේ ලෝකෙට පහළ වුණේ නැතත් කියන්නේ බුදවරු ඇතත් නැතත් තිතාවසා ධාතු කියලා කියනකොට එක එක අංශවලට උත්තර තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා දැරීමේ ලක්ෂණය ධාතු කියලා කියන්නේ. කියන්නේ ස්වභාව ධර්මයේ යම් ආකාර ක්‍රියාත්මක වීම තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම ලක්ෂණය තමයි ධාතු කියලා කියන්නේ. තිතාවසා ධාතු ඒ ස්වභාව ධර්මයේ මේ ලෝකේ ක්‍රියාකාරීත්වයේ ඒ ධර්මතාවයක් තියෙනවා. ඒ ධාතු ස්වභාවයක් තියෙනවා. ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඒ පැවැත්මේ ලක්ෂණයකුත් පවත්වන්නා වූ නියාමයක් හෙවත් ආකාරයකුත් තියෙනවා. මොකද සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා සියලු සංස්කාරයන් අනිත්‍යයි සියලු සංස්කාරයන් දුකයි සියලු සංස්කාරයෝ අනාත්මයි කියලා. දැන් මේ ලෝකයේ වෙන කිසිම ආගමක් උගන්වන්නේ නැති ධර්මයක් තමයි දර්ශනයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන කාලේ තිබුණ දේ තමයි නිට්ටයයි සුඛයි ආත්මයි. කියන්නේ යම්කිසි ආකාරයක නිට්ටය ආත්මයක් ගැන කතා කරනවා. සාර්වකාලික පවත්න ආත්මයක් ආත්ම සංකල්පයක්. ඒ සාර්වකාලිකත්වයම තමයි මේ ආත්ම කියලා සැලකුවේ. එතකොට අනිත්‍යයි දුකයි කියන එක වෙනුවට නිට්ටයයි සුඛයි. සාර්වකාලික නම් අනිත්‍ය වෙන්නේ නැහැ. ඒ සාර්වකාලිකත්වයේ දේවත්වයකට ආරෝපණය කරලා ඒ දේවත්වය සදාකාලික සුව ඇති තනක් හැටියට අර්ථ නිරූපණය කරනවා. ඒ නිසා තමයි නිට්ටයයි සුඛයි ආත්මයි කියන දර්ශනය ආවේ. ඒ නිසා තමයි ඔය බොහෝ ආගම්වල කියන්නේ දැන් Hindu ආගමේ කියනවා බ්‍රහ්මත්වයට ලං වෙච්චාම ඒ බ්‍රහ්මත්වය තමයි සාර්වකාලික සුව ඇති තැන. අනිත් ආගම් හැම එකක්ම කියනවා දේවත්වයට ලං වෙච්චාම දේවත්වය තමයි සැප ඇති තැන. ඒ කියන්නේ සමහරක් වෙලාවට දෙවියන් වහන්සේත් එක්ක ලං වෙන්නට දෙවියන් වහන්සේගේ ලේ මස් භුක්ති විඳීමත් එක්තරා විදිහක ඒ දෘෂ්ටියක් හැටියට හදාගෙන තියෙනවානේ. ඒක ඇත්තටම අපි නිකන් හිතුවොත් කල්පනා කරලා බලන්න මේ මම ඇත්තටම කලින්ම කියන්න මම බණ කියන්නේ ආගම් වලට නෙමෙයි. නේ? මම බණ කියන්නේ ඔය දැන් ඉන්න බෞද්ධයි කියලා කියාගෙන ඉන්න නැත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ මේ ක්‍රිස්තියානි කියන නැත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ මුස්ලිම් නැත්තන්ටත් නෙමෙයි. මම බණ කියන්නේ වෙනත් ආගම් දෘෂ්ටි දාගෙන ඉන්න නැත්තන්ට නෙමෙයි. මම බණ කියන්නේ මිනිස්යන්ට. හිතන්න පුළුවන් මිනිස්යන්ට. ඒ මිනිස්යන්ට හිතන්න දෙයක් මම දෙනවා. මට බය නැතුව ඒක දෙන්න පුළුවන්. මමත් බුදුදහම හිතපු හින්දා. බුද්ධ කියලා කෙනෙක් ලෝකේ පහළ වුණා නම් ඒ පහළ වුණා කියලා කියන්නේ බුදු කෙනෙක් පහළ වුණා කියලා කියන්නේ සියල්ල දැනගත් කෙනෙක් පහළ වුණා කියන එකයි. එතකොට මොනවද දැනගත්තේ? සියල්ල කියන්නේ මුළු විශ්වයම මුළු ලෝක ධාතුවම ආධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් වශයෙන් ලෝක ධාතුව දෙකොටසකට වෙන් වෙනවා.
ආධ්‍යාත්මික ලෝකය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහිත මේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේකයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේහි ඇහැ, කන, නාසය, දිව, ශරීරයට අරමුණු වන ලෝකයක් තියෙනවා. ඒකට කියනවා ආරම්මන ලෝකේ හෙවත් බාහිර ලෝකය කියලා. මොනවාද? ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, ශරීරයට ස්පර්ශ, මනසට අරමුණු. එතකොට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා එකකුත් තියෙනවා. හයකුත්, හයවෙනි ඉන්ද්‍රියකුත්. ඒ හයටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. අරමුණු කියලා කිව්වේ ධම්ම කියන එක. ඉතින් මේ බලන්න කල්පනා කළා ලෝකය කිය අපි කතා කරනවා. කාටවත් පුළුවන් මීට වැඩි දෙයක් ලෝකෙ පෙන්වන්න තියනවා කියලා. මේක තමයි ඔක්කොම කියන්නේ සියල්ල දැනගත්තා කියලා කියන්නේ මෙන්න මේ ටික දැනගත්තා කියන එක. මේක තවත් විදිහකින් කියනවා ස්කන්ධ, ධාතු, ආයතන කියන මෙන්න මේ කොටස් තුනකට පෙන්නලා දක්වනවා. ස්කන්ධ කියන්නේ අර කිව්ව පංච උපාදානස්කන්ධයමයි. ධාතු කියලා කිව්වේ අර කිව්වේ බුදුන් ලක්ෂණ ස්වરૂපය. ඒ ධාතු 12 ආකාරයක් කියනවා. 12 ආකාරයක් දක්වන්නේ ධාතු 18 ආකාරයක් කියනවා. ආයතන 12ක් කියනවා. ඒතර 18 ධාතු 12 ආයතන. දැන් බලන්න මේ ධාතු වෙන් කරන්න හැටි. චක්කු ධාතු ඇහි ලක්ෂණයක් තියෙනවා, පෙනීමේ ලක්ෂණයක්. ඊගාවට සෝත ධාතු කනේ ලක්ෂණයක් තියෙනවා, ඇසීමේ ලක්ෂණය. ගාන ධාතු නාසයේ ගඳ සුවඳ දැනීමේ ලක්ෂණයක් තියෙනවා. જીවහා ධාතු රස දැනීමේ දිවේ ලක්ෂණයක් තියෙනවා. ඊගාවට චක්කු, සෝත, ගාන, જીවහා, කාය ධාතු. ඊට පස්සේ මනෝ ධාතු මනසෙත් ලක්ෂණයක් තියෙනවා. දැන් මේ ලක්ෂණ වලට එකතු වෙනවා චක්කු ධාතු, චක්කු වලට රූප ධාතු. රූප කියනකොට මේ වර්ණය වෙන මොකක්වත් නැහැ. අපේ ඇහැට ඔක්කොම රූප තියෙන්නේ වර්ණ. එතකොට කනට ශබ්ද ධාතු, නාසයට ගන්ධ ධාතු, දිවට රස ධාතු, ශරීරයට පොට්ටබ්බ ධාතු, ස්පර්ශය, මනසට අරමුණු කියන ධම්ම ධාතු. එතකොට මේ ඔක්කොම තියෙන දේවල් ලක්ෂණ තියෙනවා. හැබැයි දැන් මේවා ක්‍රියාකාරීත්වයක් තමා තුළ ඇති වෙනවා. ඒකට තමයි විඥාන ධාතු. චක්කුංච පටිච්ච රූපේච ඇහත් රූපයත් අපේ මේ ඇහනම් වර්ණ රූපය පටිච්ච ප්‍රත්‍ය කරගෙන උප්පජ්ජති චක්කු විඥාන ඇති වෙනවා විඥානනයක් හැඳිනීමේ ලක්ෂණයක්. ඒක කියනවා චක්කු විඥාන කියලා. දැන් සමහරකට කෙනෙකුට භෞතිකව අල්ලන්න බෑ. අල්ලන්න බෑ. සමහරකට මොකද්ද මේ කියලා හිතා ගන්නත් බෑ. ඒ වුණාට මේ ලක්ෂණයක් මේ ස්වභාවයක් තියෙන බව නම් කාටත් තේරෙනවා. ඒකම පැහැදිලි. ඊගාවට කනට ශබ්දය සෝත විඥාන ධාතු. දිවට රසය ඊගාවට ධාතු වශයෙන් ඊගාවට සම්බන්ධ වෙනවා. ඒ දිවත් රසයත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒ දෙක ප්‍රත්‍ය කරගෙන කියන්නේ මේකින්ද මේක නෙමෙයි. මේ දෙක ප්‍රත්‍ය කරගෙන උපකාරී වෙමින් එකිනෙකට ඇති වෙනවා જીවහා ධාතු. ඊගාවට කාය ධාතු, මනෝ ධාතු. මනෝ ධාතු කියලා කියන්නේ දැන් අපි මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයෙන් ගත්ත අරමුණු තියෙනවා. ඔය ගත්ත අරමුණු මානසිකව ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. ඉදිරියේදී වුණත්, පස්සේ වුණත්, වර්තමානයේ වුණත්, අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේදීම ඔය අරමුණු ක්‍රියාත්මක කිරීමේ ලක්ෂණය මනසේ තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ මනෝ ධාතු කියලා. දැන් වෙන මොනවද ලෝකේ තියෙන්නේ? ඒක තමයි 18 ධාතු. ඊගාවට ආයතන කියලා කිව්වේ ආයතන කියන්නේ පැතිරෙනවා. පැතිරෙනවා කියලා කියන්නේ
තමන්ගේ සංඥා පතරවන ලක්ෂණය. කොහොමද පතරවන්නේ? චක්කු චක්කායතනය. ඇහෙන්. ඊගාවට රූපායතනය. රූපයෙන්. ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරය මනස චක්කු සෝත ගාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ 12 තමයි ද්වාදස ආයතන. මේවායේ ස්වභාවය යථා ස්වરૂපයෙන් දැනගත්තා නම් ඕක තමයි මුළු ලෝකෙම දැනගත්තා කියලා කියන්නේ. ඔය අද මොනවා නිපදෙව්වත් මොනවා ගැන තර්ක කළත් මොනවා ගැන සාකච්ඡා කරත් වාද කරත් මේ හැම දෙයක්ම මොනද? අර කියපු අට්ඨාරස ධාතු ද්වාදස ආයතන පංච උපාදානස්කන්ධය නිසා ක්‍රියාත්මක වන දේවල්. ඒතර දැන් මේ ස්වභාවය මේවා යථා ස්වභාවය බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. මොකද්ද කියලා? ඒ යථා ස්වභාවය පැහැදිලි කිරීම තමයි සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා පෙන්වලා දුන්නේ. මොකද සංඛාර කියලා කියන්නේ? අபிසංකරෝතිති සංඛාරෝ. අபிසංස්කරණය කරනවා. මොනවාද අபிසංස්කරණය කියන්නේ? කරන්නේ රූපය අபிසංස්කරණය කරනවා. සංස්කරණය කරනවා කියන එක දන්නවනේ? ඈ අபிසංස්කරණය කරනවා. නැවත නැවත සකස් කරමින් හට ගන්නවා. ඊගාවට වේදනා අபிසංස්කරණය කරනවා. සංඥාව අபிසංස්කරණය කරනවා. සංඥාව ඊගාවට සංඛාර සංඛාරමයි ඒකමයි ඊගාවට විඥාන. විඥානේ අபிසංස්කරණය. මොනවාද? රූප වේදනා සංඥා විඥාන. රූප වේදනා සංඥා විඥාන කියන මේවා අபிසංස්කරණය කරනවා. නැවත නැවත හටගන්වමින් ක්‍රියාවට නංවනවා. ඒක තමයි අபிසංකරෝති කියන්නේ. මේ නැවත නැවත හටගන්වමින් පවත්වමින් තියෙන දේවල්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්වන දේවල්. යමක් හටගන්නවා නම් ඒ හටගන්න හැම දෙයක්ම හේතුවක් නිසා හටගත්තා මිසක් හේතු නැතුව මොකක්වත් හටගත්තේ නැහැ. එක හේතුවක් නිසා මොකක්වත් හටගත්තේ නැහැ. හේතු කීපයක් නානා හේතු. හේතු ඕනෝන්ට උදව් වෙනවා. ඒක තමයි හේතු ප්‍රත්‍ය වෙනවා කියන්නේ. හේතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් ක්‍රියාකාරීත්වය ඇති කරනවා. ඒක තමයි සංස්කරණය කරනවා කියන්නේ. අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ. දැන් මෙන්න මේ හේතුන් ඕනෝන්ට උපකාරී වෙමින් ක්‍රියාකාරීත්වයේ පවත්නා ලක්ෂණය තුල තියෙන දේවල් තමයි අපි ඇහෙන් ගන්නෙ, කනෙන් අහන්නේ, ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන හැම දෙයක්ම ඒ හට ගන්නවන දේවල්. ඒ දේවල් සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරයන් අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ එක විදිහකට පවතින දේවල් නෙමෙයි. ඒවයි ස්වභාවයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති. උපාදෝ පඤ්ඤායති කියන්නේ හට ගැනීමක් පැනවෙනවා. වයෝ පඤ්ඤායති කියලා කියන්නේ නැතිවීමකුත් පැනවෙනවා. තිතස්ස කියන්නේ පැවැත්ම. තිතස්ස ඒ පැවැත්මේ අඤ්ඤ තත්තම් වෙනස් වෙනවා. කවදාවත් පැවැත්ම වෙනස් වෙන්නේ නැත්නම් නැතිවීමක් වෙන්නේ නැහැ. පැවැත්ම ඇතිවෙච්ච දේ පැවැත්මේ වෙනස් වීමේ ක්‍රියාවලියක් තියෙන නිසා තමයි අවසානය තියෙන්නේ. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. දැන් මේක ඇත්තටම රූප වලට විතරක් නෙමෙයි. මේක අපේ හිතේ තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හිත පිළිබඳව දේශනා කරනකොට කිව්වේ හිතේ ස්වභාවය වශයෙන් ලහු පරිවත්තම් භික්කවේ චිත්තං. මහණෙනි මේ හිත ලහු පරිවත්තම් බොහෝ ඉක්මනින් ප්‍රවර්තනය වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකෙත් උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ඒකෙත් හිතෙත් ඒ විදිහට තියෙනවා. දැන් මම ඔයයන්ට පෙන්නන්න මේකේ තේරුම් ගන්නට. දැන් මම කියන දේ මෙතෙක් කියපු දේ ඔයත් අහගෙන හිටියා හොඳට. අහගෙන හිටියා නම් තේරුම් ගත්තා නම් ඒ කියන්නේ මම කියපු දේ හොඳට අහගෙන හිටියා. අරමුණු කරගෙන හිටියා. ඔයත්ම හිතන්න මේ කාලය තුල සමහරට විනාඩි 15ක් 20ක් වෙන්න ඇති. මේ කාලය තුල
ඔයත් මේ අහගෙන හිටපු අවස්ථාවේදී ඔයත්ගේ හිත වෙන අරමුණු වලට ගියේ නැද්ද? වෙන කොච්චර අරමුණු වලට ගියාද? ඒ අරමුණු වලට ගිහිල්ලා ආයි ඇවිල්ලා මං කියන වචනේත් අල්ලනවා. ඒව අල්ලගත්තේ නැත්නම් ඔය ඇත්තට මම කියපුව මොනවක්වත් තේරෙන්නේ නෑ, වැටහෙන්නේ නෑ. ඒත් බලන්න කල්පනා කළා මගේ වචනය කොයිතරම් හිමින්ද ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔයගලගේ හිත කොයිතරම් වේගයෙන් ක්‍රියාත්මකද? ඒ නිසානේ මගේ වචනත් අල්ලනවා, තව කොච්චර දේවලුත් ඒ අතර හිතන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි හිත වෙනස් වෙන්නේ නැති, ඇතිව පැවත නැති වෙන්නේ නැති එකක් නම් කවදාවත් ඔයාලට වෙන අරමුණු ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මගේ කියන එකට පැත්තකින් දාලා වෙන ඒවාට හිත යන්නේ මෙතන අතහැරියා. තව එකකට අල්ලගත්තා. ওই විදිහට ඒ අල්ලගන්න තැන්වලදී ඊටත් වඩා වේගයක් ඒ හිතේ තියෙනවා. එතෙන්දිත් හිත කීයක් ඇතිව පැවත නැතිලක් දන්නේ ඒක අරමුණක් ඔස්සේ යනකොට. මේ විදිහට ඇතිව පැවත නැති වෙන ස්වභාවය හිතේ තියෙනවා. හැම රූපයකම තියෙනවා. ඒ නිසා හිතත් සංස්කාර, රූපත් සංස්කාර. හිතත් සංස්කාර, ශබ්දත් සංස්කාර. හිතත් සංස්කාර, ගන්ධත් සංස්කාර. හිතත් සංස්කාර, රසයත් සංස්කාර. හිතත් සංස්කාර, ස්පර්ශයත් සංස්කාර. හිතත් සංස්කාර, මනසින් ගන්න අරමුණුත් සංස්කාර. හේතු ප්‍රත්‍යයන් නිසා ඒවත් ඇදලා තියෙනවා. දැන් මේ ඔක්කොම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් අපි හිතමු රූප ස්වභාවය ගත්තොත්. ওই රූප ඇතිව නැති වෙනවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා. රූප හටගත්ත හේතුව මොනවද? උපාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං. බුදුරු ලෝකෙ පහළුණත් නැතත් ඒ රූප හට ගැනීමේ ලක්ෂණ ස්වභාවය තියෙනවා. හැම රූපයක්ම හටගත්තා පරමාර්ථ කොටසක් හේතුවෙන්. ඒ කියන්නේ එතන පරමාර්ථ කියන්නේ එතනින් එහාට යන්න බෑ. ඒක තමයි අන්තිම කෙලවර. ඒ අන්තිම කෙලවරට යනකොට හතර ආකාරයක ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂණ හතරක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ලක්ෂණ හතර. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා පඨවි කියන්නේ පොළව කියලා. හැබැයි තව විග්‍රහ කරනකොට කියනවා පඨවි කියන්නේ රළු ගතිය, ස්පර්ශ වීමේ ලක්ෂණය. ආපෝ කියනට අපි කියනවා වැగిරෙන ගතිය කියලා. ආපෝ කියන්නේ. හැබැයි ආපෝ කියන එක ගැඹුරට යනකොට කියනවා ආබන්ධන ලක්ෂණ. ඒ කියන්නේ දෙකක් එකට ඇතුල් කරලා බැඳලා තියෙන ස්වභාවය ආබන්ධනය කරනවා. ඊගාවට තේජෝ ධාතු. තේජෝ කියන්නේ උණුසුම වැඩිවීම හෝ උණුසුම අඩුවීම. සීතලත් තේජෝම තමයි. ගින්න කියන උෂ්ණත්වය තේජෝ තමයි. මේ තේජෝ ධාතු. ඊගාවට වායෝ ධාතු කියන්නේ සාමාන්‍ය විග්‍රහ කරනවා හුළඟ කියලා. නමුත් තවත් කෙනෙක් තියෙන පිම්බෙන හැකිලෙන ස්වභාවය කියලා. ඔය මොනවා ගත්තත් අන්තිමට චලනය. චලනය තමයි වායෝ ධාතු කියන්නේ. તો දැන් බැලුවොත් එහෙම ස්පර්ශ වීමේ රළු ලක්ෂණ ස්වභාවය, ඊගාවට තේජෝ ස්වභාවය, සීතෝෂ්ණ ගතිය, සීතේනුත් දිරා යනවා, උෂ්ණේනුත් දිරා යනවා. දිරා යාමට බලපවත්තන්නේ ඒක. ඊගාවට ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය. දැන් මේක බලන්න ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ලෝකේ. දැන් අපිට නිකන් අපි කියමු දැන් රළුවට තියෙන අපි හුළඟ ගන්නවා. හුළඟ ගත්තාම හුළඟ අපේ ඇඟේ ස්පර්ශ වෙනවා. නැත්නම් මේ පුටුව අපේ ඇඟේ ස්පර්ශ වෙනවා. පුටුව ස්පර්ශ වෙනකොට ස්පර්ශ වීමේදීම මට දැනෙනවා, දැනීමක් තියෙනවා. ඒ වගේම මේකේ මට සීතයක් හරි උෂ්ණයක් හරි මේ ස්පර්ශයට මට තියෙනවා. සුකුම වෙන්න පුළුවන්, ඕලාරික වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. සීතෝෂ්ණ ගතිය මේකේ තියෙනවා. ඊගාවට ඒ බලන්න ඒක දැනෙන්නේ සීතෝෂ්ණ ගතිය දැනෙන්නේ හැමතිස්සෙම දැන් මේ ස්පර්ශයත් එක්කලා. ඒත් අන්තිමට ස්පර්ශයයි සීතෝෂ්ණ ගතියයි වෙන් කරන්න පුළුවන් කවදාවත් බෑ. ඕනෑම තැනක සීතෝෂ්ණයයි පඨවි දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ වෙන් කරන්න බැරිව
දෙක එකට ආබන්ධනය කළා, ඇතුල් කළා, බස්සලා තියෙන ස්වභාවය තමයි ආපෝ ධාතු කියලා කිව්වේ. ඊගාවට ඒ කොහොම තිබුණත් ওই ධාතු තුනේ තව ලක්ෂණයක් තියෙනවා. කවදාවත් එක විදිහකට තියෙන්නේ නැහැ. හැමතිස්සෙම චලනයේ තියෙන්නේ. දැන් මේවා අල්ලන්න බෑ. දකින්න බෑ. ඒකට අපි දන්නවා හොඳටම ක්‍රියාත්මක ස්වභාවය නම් තියෙනවා කියලා. දැන් පැහැදිලිව පේන දෙයක් තමයි ලෝකේ මේ ධර්ම ධාතුවක් තියෙනවා. ඨිතාවසා ධාතු. ඒ ධර්ම ධාතුවේ පැවැත්මක් ධම්මඨිතතා ස්ථිතියක් තියෙනවා. ස්ථිතිය කියන්නේ ඒ පැවැතෙන පැවැත්මක් තියෙනවා. හැබැයි පැවැතෙන ස්වභාවය තමයි අනිච්ච. එක විදිහට තියෙන්නේ නෑ. ඒක විදිහට තියෙන්නේ නැතිව වෙනස් වෙනවා. හැබැයි සීතෝෂ්ණ ගතියකුත් තියෙනවා. සීතෝෂ්ණ ගතිය හේතු කොටගෙන කවදා හරි දි รา යෑමකට විකෘති තත්වයකට පත් වෙනවම තමයි. ඕනෑම දෙයක් රූප වශයෙන් ගන්න ඕනෑම දෙයක් ඒ දි รา යෑමට ඒ විනාශ වීමට පත් වෙනවා. දැන් අපි තුමු ශබ්දය කියලා සමහරට හිතා ගන්න බැරි වෙයි ශබ්දය කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් ඔන්න බලන්න ඔය ඇත්තෝ දැන් පටිගත කරනවානේ මේවා. ශබ්දය පටිගත කරනවා. ඔය ශබ්දය වෙනස් වෙන්නේ නැද්ද? දැන් පටියේ උනත් ටික කාලයක් තියෙනකොට ඕක ජරාවට ජීර්ණතාවයට පත් වෙලා යනවා. ඊගවට අපි නිකන් කතා කරත් යථා කාලයේදී මහලු වීමත් එක්කම ඒත් හඬේ වෙනසක් සිද්ධ වෙනවා. දැන් හොඳට පේනවා ඒ වෙනස් වීම Tamanට සුවයක් ඇති කරන පැත්තට නෙමෙයි වෙන්නේ. ඒ වෙනස් වීම හැමතිස්සෙම Tamanට දුකක් ඇති කරන පැත්තටයි එන්නේ. හැබැයි මේ දුක ඇති වෙන්නේ ඇයි කියන එකයි හොයාගන්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා. දැන් බුදුහාඳුරෝ එක වෙලාවක අහනවා චක්කුම් භික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා. මහණෙනි ඇස කියන එක නිට්ටයද අනිත්‍යද? කන නාසය දිව ශරීරය මේවා ඔක්කොටමත් අහනවා. ඒතර භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා අනිච්ඡම් බන්තේ. ඒක අනිත්‍යයි ස්වාමීනි. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවය නම් තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අහනවා යම්පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති කියලාත් අහනවා. යමක් වනාහි අනිත්‍ය නම් ඒක සැපයිද ඒ අනිත්‍යතාවයේ දුකයිද කියලාත් අහනවා. මොකක්ද දෙන්න තියෙන උත්තරේ? දුක්ඛම් බන්තේ කියලා. දුකයි ස්වාමීනි. ඊළඟට තමයි අහන්නේ යම්පන අනිච්ඡං දුක්ඛං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් යමක් දුක නම් කල්ලන්නුතං සමනුපස්සිතුං දකින්න සුදුසුද? ඒතං මම ඒක මමය ඒසෝ හමස්මි ඒක මගේය ඒක මගේ ආත්මය කියලා. ඒ කියන්නේ මේ මට සම්බන්ධ වෙනස් වෙන්නේ නැති දෙයක් කියලා දැකීම සුදුසුද? කියන්නේ කොටිම කියන මගේ මට මම කියලා ගන්න එක සුදුසුද කියලා අහනවා. දැන් කියන්න තියෙන්නේ මොකද්ද? නොහේතම් බන්තේ. සුදුසු නැති වුණාට ගන්නවා. අපි සාමාන්‍ය ජනතාව ඒක ගැනීමට තරම් දෙයක් නැහැ. ගැනීම සුදුසු නැහැ. සුදුසු නැති වුණාට ඒක ගන්නවා ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ ඒක ගන්නවා නම් ඒ ගන්නේ ඇයි? ඒක යථා ස්වභාවය දන්නේ නැති නිසා. දැන් බලන්න කල්පනා කළා ඇයි මෙහෙම කිව්වේ? අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ඕනෑම දෙයක් මගේ ඇහැට ප්‍රිය නම්, කනට ප්‍රිය නම්, දිවට ප්‍රිය නම්, නාසයට, ශරීරයට, මනසට ප්‍රිය නම්, ඒ ප්‍රිය හැම දෙයක්ම මම මට කියලා ගන්නෙ නැද්ද? ඒක මගේ කියලා ග්‍රහණය කරගන්නේ නැද්ද? ඊගාවට මේක මට හැමදාම ඕනේ කියලා මම ආයනය කරන්නේ නැද්ද? ආත්මීය වශයෙන් ගන්න නැද්ද? මට හැමදාම මගේ කියලා තියෙන්න ඕනේ කියලා ගන්නවා. ඒ වුණාට අර සංස්කාරයන්ගේ ස්වභාවයේ වෙච්ච අනිත්‍ය වෙනස් වීම වෙනස් වෙන්නේ නැහැ මං එහෙම ගත්තට. ඒක වෙනස් වෙනකොටම
මම මේක මගේ කියලා ග්‍රහණය කරගත්තොත් තණ්හාවෙන් ගත්තොත් ඒ වෙනස් වීමේදී මට මොකක්ද ඇති වෙන්නේ? මම ඒක යම්කිසි මම අකමැති තත්වයකයි දැන් පරිවර්තනය වෙන්නේ. මං අකමැති තත්වයට පරිවර්තනය වීම වෙනස් වීම නිසා මට ඒකෙන් දුකක් ඇති වෙනවා. හැබැයි ඒක මට කියලා මම අරගෙන හිටියේ නැත්තම්, ඒක මම කියලා අරගෙන හිටියේ නැත්තම්, ඒක මගේ කියලා ග්‍රහණය කරගෙන හිටියේ නැත්තම් මට ඒ දුක තියනවද? එහෙනම් තණ්හාව තමයි දුකට හේතුව කියලා කිව්වේ ඒකයි. දුක තියෙනවා, දුකට හේතුව තියෙනවා, හේතුව තමයි තණ්හාව. දැන් ඒ දුකට හේතුව මිදීමේ මාර්ගය කියන්නේ මේ සතර ආර්ය සත්‍යයන්ගේ පැවැත්ම. සතර ආර්ය සත්‍යයන් ඇති වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පාදක කරගෙන. අනිත්‍යතාවය නැත්තම් දුක් වෙන්නේ නෑ. හැබැයි දුක තියෙනවා නම් ඒ දුකට හේතුවකුත් තියෙනවා. හේතුව මොකද්ද? අර මම මගේ කියන ආත්ම වශයෙන් අරගෙන කරන්නා වූ ග්‍රහණය තමයි දුකට හේතුව වෙන්නේ. දැන් මම මෙහෙම කිව්වා. මේක හිතුවොත් මොකද ඔයත් හිතන්නේ? දැන් මේ එදිනෙදා ගත කරන ගිහි ජීවිතය සාර්ථකව ගත කරන්න පුළුවන් වෙයිද? මොකද කියන්නේ? ඔය දැන් බලන්න ඔය හිතන ඇත්ත හිතන්න. මේක ලෝක ධර්මතාවය. මේක කාටවත් නැති කරන්න බෑ. ඒක එහෙමම පවතිනවා. ආගම මොකක් වුණත්, ජාතිය මොකක් වුණත්, තමන්ගේ දර්ශන මොකක් වුණත්, පුද්ගලයා කවුරු හෝ ඒවා මේ ලෝක ධර්මතාවය බුදුරු ඇතත් නැතත් මේ ලෝකේ සාර්වකාලිකවම පවතින දෙයක්. එහෙමනම් මේක මෙහෙම ක්‍රියාත්මක වුණත් අපි මේ යථාර්ථය හරියට හිතාගෙන මේ අනුව කටයුතු කරන්න ගියොත් අපිට පුළුවන්ද මේ ජීවිතයේ සැනසෙල්ලේ සතුටින් ගත කරන්න? කියයි අපෝ බෑ කියලා. හැබැයි ඒ මොකද්ද? ඔන්න ඔතන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක බෑ, එහෙම බෑ. ඒක මහා මේ Tamanට සතුටු වෙන්නට බැරි දෙයක් වෙනවා කියලා හිතුවොත් ඕක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නොදැනීම කියලා කියන්නේ. නොවැටහීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධහම යමෙක් හරියට තේරුම් අරගත්තා නම් මේ ක්‍රියාකාරීත්වය ඒ තේරුම් ගත්තයි කියලා, ඒ කියන්නේ ඒක එයා ඉගෙන ගත්තා කියලා, වටහා ගත්තා කියලා තණ්හාව නැති වෙන්නේ නැහැ. දැන් බලන්න මේ මම කියන ටික අහගෙන හිටියන්නේ. ඔය ඇත්ත මම මේ කියන ටික අහගෙන හිටියට ඔය ඇත්තන්ගේ සිතේ තණ්හාව නැති වුණාද? දැන් තේරුණාද මං කියපු ටික? තමයි ඔය ඇත්ත කියයි ඔව් අපිට තේරුණා කියලා. තණ්හාව නැති වුණාද? මං හිතන්නේ නැහැ තණ්හාව නැති වුණා කියලා. හැබැයි හොඳට මුහුකුරාගේ ඥානයක් තියෙන කෙනෙකුට නම් මේකත් ඇති වෙන්න පුළුවන් වෙයි. අර සරියුත් හාමුදුරුවන්ට, මුගලන් හාමුදුරුවන්ට කිව්වේ අස්සජි හාමුදුරුවෝ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට මේ සතරපද ගාථාව කියනකොටම තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. ඒ කියන්නේ ගම්භීර නුවණටම ගත්තා. ඇත්ත නේනම් මේ ක්‍රියාකාරීත්වය කියලා. ඔක්කොම තණ්හාව එතනින් දුර වුණා. දැන් මම මේ කිව්වත් මගේ තණ්හාව දුර වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඇහුවත් තණ්හාව දුර වෙන්නේ නැහැ. හැබැයි මේක හොඳට වටහා ගැනීමේ ස්වභාවයක් තියෙනවා නම් තණ්හාව නිසා දුක ඇති වෙනවා. දුක ඇති වෙච්ච වෙලාවට මෙන්න මේ දැනීම යොදනවා. එතකොට දුකට මොකෝ වෙන්නේ? එතකොට දුක යටපත් කරගන්න, පාලනය කරගන්න, තුනී කරගන්න බැරිද? එතකොට දුක් වේවි විලාපදිදී දඟලන ස්වභාවය, කෙස් ඇද ගන්න ස්වභාවය, තැවෙන ලත වෙන ස්වභාවය, සුසුම්ලන ස්වභාවය ඇති වෙනවා තණ්හාව තියෙන හින්දා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පිළිබඳ යම් වැටහීමක් තියෙනවා මේ ලෝක ධර්මතාවයේ තෙන්ට යොදලා අර වැළපීම්, පෙලීම්, සුසුම් හෙලීම්, අඳෝනාදීම් මේවා ඔක්කොම පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඔබේ ආගම ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඔබේ ආගම මුස්ලිම් වෙන්න පුළුවන්. ඔබේ ආගම හින්දු වෙන්න පුළුවන්. ඔබේ ආගම බහායි වෙන්න පුළුවන්. ඔබේ ආගම බෞද්ධ වෙන්න පුළුවන්. බලන්න ආගම මොකක් හෝ වේවා
මේ ලෝක ධර්මතාවය ඔබට ක්‍රියාත්මක නැද්ද කියලා? යම් කිසි කෙනෙක් නිකන් හිතන්න. දැන් අපි දන්නවා ලංකාව පුරාම ක්‍රියාත්මකයි, ලෝකෙත් ක්‍රියාත්මකයි. බුදුදහම නැති කළා තමන්ගේ ආගම් වලට බෞද්ධයන්ව හරව ගැනීමට අනිත් බොහෝ ආගම් ඉතාම සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මොකද්ද මේකේ තේරුම? බුදුදහම ලෝකෙ නැති කරන්න හදනවා කියන්නේ ලෝකයට ලෝක යථාර්ථය නැති කරගන්නවා කියන එකයි. මේ මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා Tamanට තියෙන වටිනා සම්පතක් නැති කරගන්නයි මේ උත්සාහ ගන්නෙ. මේක දුෂ්ටකම නෙමෙයිද? මේක අවිද්‍යාව නෙමෙයිද? දැන් හොඳයි කල්පනා කරලා බලන්න මේ සැප විඳින්නට තියෙන මඟ. සැප විඳින්න පුළුවන්. යථාර්ථය තේරුම් ගැනීම, යථාර්ථය ඉගෙන ගැනීම Tamanට Tamanගේ දුකෙන් මිදෙන්නට හේතුවක් වෙනවා. මෙලොව වශයෙන්. හැබැයි ඒ වගේම తాවකාලිකව දුකෙන් මිදෙන්නට ඒ වගේම සාර්වකාලිකව දුකෙන් මිදෙන්නට ඒ දැනීමම අවශ්‍ය වෙනවා. ඒ දැනීම තුළ අපිට කල්පනා කරලා බැලුවොත් හොඳට එහෙනම් බලන්න ආගම්, ಜಾති, කුලමල මොනවාක්වත් ભેදයක් නැතුව සියලු මිනිස් වර්ගයාට සැනසෙල්ලේ සතුටින් ඉන්න අර ලෝකයේ ලෝක ධර්මතාවය වටහා ගැනීම, ලෝකයේ පැවැත්ම කොහොමද කියලා සිද්ධ වෙන්නේ වටහා ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්, වැදගත් දෙයක්. හැබැයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ මේ ලෝක ධර්මතාවය තුළ ඔබ මොන ආකාරයක බැඳීම් ඇති කරගෙන තිබුණත් මේ ලෝකෙ දෙයකට ඒ කිසිදු දෙයක් ඔබට පාලනයක් නැහැ. මොකක් මගේ කියලා ගන්න හැදුවත් ඔබට ඔබවත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ඇහැ කන නාසය දිව ශරීරයවත් ඔබට ඔබේ තියෙන දෘෂ්ටි ඔබේ යම් හැඟීමක් ගත්තනම් යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් තොරව යම් තමන්ගේ මනක් කල්පිත වශයෙන් අපි කියමු මේ විදිහට දැන් බුදුහාඳුර දේශනා කරන්නේ මෙන්න මේ ආකාරයෙන් කවුරු හරි කිව්වට පිළිගන්න එපා. කොහොමද? මා පරම්පරාය, මා අනුස්සවේන, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා ණය හේතු, මා දික්ඛි නිජ්ජානක්ඛන්තිය, මා ආකාර පරිවිතක්කේන, මා භබ්බ රූපතාය, මා සම්මනෝ ගරුති යනාදී වශයෙන් මේ විදිහට බුදුහාඳුර පෙන්වුවා මේ විදිහට බාර ගන්න යන්න එපා කියලා හිතේ. මොන විදිහටද? මා අනුස්සවේන මේ කනින් කොනින් ඇහුවා කියලා බාර ගන්න එපා. කවුරුත් කාගෙන් හරි අහගත්ත දේ ඒක එහෙමම කියලා බාර ගන්න එපා. මා පරම්පරාය, මා අනුස්සවේන, මා පරම්පරාය. මගේ අම්මයි තාත්තයි මේවා කළේ. මේක මගේ අම්මගේ තාත්තාගේ ආගම. අම්මයි තාත්තයි මට දුන්නේ. මගේ ආච්චිලා සීයලාගෙන් මට ආවේ. ආගම වේවා වෙන ඕනෑම එකක්. එහෙම පරම්පරාවෙන් ආවයි කියලාත් හරීමේ කියලා බාර ගන්න එපා. ඒක වරදින්න පුළුවන්. ඒක විශේෂයෙන්ම ආගම් තුලට යනකොට ඔබ හොඳට කල්පනාකාරී වෝනේ ආගමක් තීරණය කරන්න. මොකද ඒ ආගම තීරණය කර ගැනීම ජීවිතේ ඊටම වැදගත් දෙයක්. ඒක කොයිතරම් වැදගත්ද කියනනම් මුළු ජීවිතේම සනසිල්ල හරි මුළු ජීවිතේම වෙනසිල්ල හරි ආගමත් තුලින් ඇති කරනවා. මෙලොව විතරක් නෙමෙයි පරලොව සකස් කිරීමත් හෝ පරලොව වනසා දැමීමත් දෙකම ආගමක් තුලින් සිද්ධ වෙනවා. මම පෙන්නනම් ඔයයන්ට කොහොමද ඒවා වෙන්නේ කියලා. දැන් අපි තුමන් මෙතනින් එහාට යන්න ඉස්සෙල්ලා ඒක මම අරගෙන පෙන්නනම් ඔයයන්ට. දැන් ඔයයන්ට දන්නවා සමහරක් ආගම් තියෙනවා සත්වයන් මැරීම, සතුන් මැරීම හොඳයි කියලා. මම හිතලා බුදුදහම ඇරෙන්න අනිත් හැම ආගමක්ම සතුන් මැරීම අනුමත කරනවා. හැබැයි අනුමත කරනවා එක එක ක්‍රමවලට. සමහරක් ආගම්වල තියෙනවා කන්න නම් මරාගත්තට කමක් නැහැ. සමහරක් ආගම්වල තියෙනවා දෙවියන්ගේ නාමයෙන් මැරුවට කමක් නැහැ. දේව පූජාවල් වලට, බිලි පූජාවල් වලට මැරුවට කමක් නැහැ. සමහරක් ආගම් කියලා විනෝදෙට මැරුවත් කමක් නැහැ. සමහරක් ආගම් තියෙනවා තමන්ගේ ආගමට හැරෙන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයන් වශයෙන් ඒගොල්ලන්ව මරා දැම්මත් කමක් නැහැ කියලා එහෙම කියනවා. දැන් කොහොම හරි දැන් තමන්ගේ දෘෂ්ටියට අනුව මේ තීරණය කළා තියෙන්නේ.
ඒ කියන්නේ යම් තැනකදී ආගමෙන් ආවා මේක සුදුසුයි කියලා. හරි ආගමෙන් සුදුසුයි කියලා ආවා. ඔබ දැන් ඔය ආගමේ දෘෂ්ටිය පොඩ්ඩක් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ඉස්සෙල්ලා ඔබ හිතන්න ඔබ ඔබේ ජීවිතයට ඔබේ ප්‍රාණයට ආදරෙයිද නැද්ද? හැමදෙනාම තමන්ගේ ප්‍රාණයට කැමතියි. ඔබේ ප්‍රාණයට හිංසාවක් කරන්න, ඔබේ ප්‍රාණය පැහැර ගන්න තව කෙනෙක් ආවොත් ඔබ මොකද කරන්නේ? ප්‍රාණය ගලව ගන්න, ප්‍රාණය බේර ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම ඔබ කරනවා. හැබැයි ඒ වගේම ඔබ හිතන්න ඔබ යම් සතෙක්ව මරන්න ලෑස්ති වෙනවා. සමහරවිට ඔබ සතාව මරන්න ලෑස්ති වෙලා සතා ගාවට යනකොටත් සතා දන්නවා මේ මට හිංසාව කරන්න තමයි එන්නේ කියලා මෙයා. එතකොට සතා එහෙම මෙහෙම දඟලනවා. මොකටද? ප්‍රාණය බේර ගන්න. දැන් අපිටම කවුරු හරි කුරුල්ලෝ ටිකක් ඉන්නවා කොතනක හරි. අපි ඒ කුරුල්ලෝ ඉන්න තැනට යනවා. යනකොට කුරුල්ල එකපාරට පියාඹල යනවා. ඇයි? උන් අපිට බයයි. දන්නවා මිනිහා හිංසාකාරී කියලා. සතා වුණත් දන්නවා මිනිහා මොන જાතියද කියලා. ඒකෙන්ද ඔය එකපාරට පැත්ත පලාට ඉන්නේ යනවා. හැබැයි අපිටම කුරුල්ලන්ට කන්නේ එහෙම දීලා ටික දවසක් යනකොට ඒ කුරුල්ලන්ට හිංසාවක් මෙයාගෙන් නැහැ කියලා දැනගත්තොත් ඒ කුරුල්ලයා ඇඟෙත් වහන්නේ නැද්ද? මොකද එතකොට අර බය ඒගොල්ලන්ට නැති වුණා. તો දැන් පේනව නේද බයෙන් ක්‍රියාත්මක වෙන හැටි සතුන්. අපි වගේම තමයි. ඒ හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරේ. හේතු නිදර්ශන ඉදිරිපත් කළා හරියන්නේ නැහැ අපේ වාසියට. බලන්න තම තමන්ගේම தত্ত্বය උදාහරණයට අරගෙන අනිත් පැත්තට දාලා බලන්න. දැන් මෙච්චර පැහැදිලි ස්වභාවයක් තියෙනවා අනුනුත් තමන්ගේ ජීවිතේට ආදරේ කියලා. ඉතින් මොන ආගමේ කිව්වත් මොන දෘෂ්ටියකින් කිව්වත් මොන විදිහට සත්තු මැරුවත් සතාට ඇති වෙන බය වේදනාව නැති වෙන්නේ නැහනේ. යම්කිසි ආගමක කියනවා නම් ආගමේ නාමයෙන් මලාට ප්‍රශ්නයක් නැහැ කියලා එහෙනම් ඒ ආගමෙන් පුළුවන්කම තියෙන්න ඕනේ සතාට ඇති වෙන බය නැති කරන්න. මොකද ඌ බයට කැමති නෑ. සතාට ඇති වෙන වේදනාව නැති කරන්න, දුක නැති කරන්න. ඌ කඳුළු හලන එක නැති කළා උඩ සතුටින් මේ මරණයට කැප වෙන්න පුළුවන්කම ඇති කරන්න පුළුවන්කම තියෙනුනේ ආගමේ. කො කරන්න පුළුවන් දේ උනාට. දැන් බලන්න මහා අසාධාරණයක් නෙමෙයිද කරන්නේ. අනිත් පැත්තෙන් හිතන්න. හොඳයි ආගමෙන් දීලා තියෙනවා. ආගමේ නාමයෙන් මරුවට කමක් නැහැ කියලා. ඒත් දැන් මරනකොට පොඩි එකාගේ පටන් සතාගේ මරණය පැත්තකින් දාන්න. මරණ එක්කෙනාගේ හිතට මොකෝ වෙන්නේ? ඒ හැම මොහොතකම එයාගේ හිත දුෂ්ට වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම එයාගේ හිත දවසින් දවස මොහොතින් මොහොත දුෂ්ට වෙනවා. ටිකෙන් ටික අනුන්ට හිංසාව ප්‍රාණඝාතය දිගින් දිගට ක්‍රියාත්මක කරගෙන යනකොට එයාට ඒ සතාගෙන් පටන් ගත්ත ඒ මානසිකත්වය මිනිහට එන්න බැරිද? එයාගේ ළඟ ඉන්න එයාගේ යාළුවා වුණත් කම ගහලා දාන්න හරි කෑලි වලට කපලා දාන්න හරි මස් කුට්ටි බවට පත් කරන්න හරි ප්‍රශ්නයක් නැහැ. ඔය පහුගිය කාලේ කළා තිබුණේ නේ. ඕනතරම් කෑලි වලට කපලා බෑග් වල දාලා අරලා තියෙන තමන්ගේ යාළුවාම එකට හිටපු කෙනාම. ඉතින් ඇයි මේ තත්ත්වය ඇති කරන්නේ? අර ආගම් සංකල්පය තුලින්ම දෙන දුෂ්ට මානසිකත්වය. දැන් බෞද්ධ කියන නාමයේ ඇත්තෝ ඒවා නොකරනවා නෙමෙයි. බෞද්ධයනුත් ඒවා කරනවා. ඇයි? බෞද්ධ කියන්නේ මේ ලේබල් එකක් නෙමෙයි. අර බෞද්ධ ලේබල් කාර්යෝ ටික අරව කරන ඔක්කොම බෞද්ධ කම නෑ. බෞද්ධ කම කියන එකේ නම් ඉස්සෙල්ලම පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එයා මේ සත්ත්ව හිංසාව ප්‍රාණඝාතය නොකරන්නට අදිෂ්ඨාන කළා කියන කෙනෙක්. සික්ඛාපදං සමාදියාමි කියන්නේ මම ආයිත් ඒ වරද කරන්නේ නැහැ කියලා තමයි අදිෂ්ඨාන කරනවා. මොකද්ද? පළවෙනි එකට ගත්තොත් පාණාති පාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ දේ මම ආයිත් කරන්නේ නැහැ. ඒකයි සික්ඛාපදං සමාදියාමි කියන්නේ. කරන්නේ නැත්නම් එයා සිහියෙන් තමා පිළිබඳව ඉන්න ඕනේ. ඒක භාවනාවක්. සම්මා සති. එතන තියෙන්නේ. සම්මා සතිය වැඩෙනවා කියන්නේ යම් ක්‍රියාවක් තුළ එතන තියෙන්නේ භාවනාවයි. අනිත් සිල්පද පහම අනිත් ඒවා ඔක්කොම හතරම ගත්තොත් අදින්නා දානා වේරමණී කියලා කිව්වොත් මම අනුන්ගේ දේවල් ආදානය කරන්න.
ආදානය කියනකොට අතින් ගන්න විතරක් නෙවෙයි. හිතින් ගන්න එකක්. අපිටම අනුන්ගේ සම්පත්තිය බලලා අනේ මටත් මේ වගේ එකක් තියෙනවනම් ඈ කෙලින්ම ආදානය කළා. ආදානය කරපු තැන ඉඳන් මට ඒ වගේ දේ ඇති කරගන්න බැරි නම් අර මිනිහාගේ දේ කෙරෙහි ඊර්ෂ්‍යාව නේද හැමතිස්සෙම. ඒ ඊර්ෂ්‍යාවත් එක්කලා යාට අර මිනිහට තරහ වැඩෙන්නේ නැද්ද? ඒ තරහව ඇති වෙන වෛරය කෝපය ඇති වෙන්නේ නැද්ද ඊගාවට? අතින් ගත්තා නම් ඒක එකපාරයි. හිතින් ගන්න එක දරුණුයි අතින් ගත්තට වැඩිය බොහොම දරුණුයි. දැන් කල්පනා කරන්න ඒකේ තියෙන භයානකත්වය. ඊගාවට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්නකොට. ඒකෙත් බලන්න කාම මිත්‍යාචාරයට වැටිච්ච මිනිස්යාගේ මනස හැමතිස්සෙම කාම කෝප ආදී ඒ ගින්නෙන් ඇවිල ගත්ත එකක් නෙමෙයිද? මිච්ඡාචාරය කරන අපිටම වෙනින් ගෑණියෙක් එක සම්බන්ධ වෙලා කියලා වෙනින් මිනිහෙක් එක සම්බන්ධ වෙලා කියලා ඒ සම්බන්ධතාවයේ ඇතිව තමන්ගේ කායික තෘප්තියක් විඳින වෙලාව පැත්තකින් තියන්න. ඊට බාහිර වෙලාවල් වලදීත් එයා ඒක තුල ජීවත් වෙන්නේ නැද්ද? ඒ ජීවත් වීම තුල එයාගේ මනසට මොකෝ වෙන්නේ? ඈ කෙලින්ම පුදුම විදියට දුෂ්ට වෙච්ච මානසිකත්වයක් ඇති වෙන්නේ. හොඳයි දැන් බලන්න මේ මානසිකත්වය කොයිතරම් නපුරු තත්වයක් අප තුළ ඇති කරනවද කියලා. ඊගාව එක බැලුවත් එහෙමයි බොරු කියන එක. බොරු කියන්නේ පුරුදු වුණොත් ඒ මනුස්සයාට කට ඇරියොත් බොරුනේ කියන්නේ. අනිත් එක ඔය බොරු කියන්න තමන් අරාඳිනකොට අපි කියන්නේ ඒවා ප්ලෑන් කරනවා කියන එක. ඊගාවට හැමතිස්සෙම අනුන්ව රවට්ටන්නේ කොහොමද කියලා. අනුන්ව රැවටීමෙන් ඇතිවන මේ මානසිකත්වය අනුන්ට ලොකු චිත්ත පීඩාවක් ලබා දෙනවා. මේකේ පාපයේ එසේ මෙසේ පාපයක් නෙමෙයි. දැන් බලන්න සමහර කලකට තවත් දරුණු ඔయిత වඩා වෙනස් විදිහක දරුණු රැවටීම් තියෙනවා. සමාජයේම රවටන, වර්ගයාම රවටනවා. දැන් අපි මෙහෙම එකක් හිතමු. අපි හිතමු අපිව මැව්වේ දෙවියෝ කියලා කියනවා. දෙවියෝ කියලා අපි කියනවා අපිට නොපියන දෙවියෙක් ගැන. ඒකට ඉතාම පැහැදිලි දෙයක් අපි මවන්නේ කවුද කියලා. දෙවියෝ මවනවා නම් අම්මලා තාත්තලාට පුළුවන් ද බඩේ පිලිසන ගත්ත ළමයාව මරලා එළියට අදින්න? දෙයියෝ මවනවනේ. එහෙමනම් දෙයියෝ වහම ඒ පුද්ගලයාට දඬුවම් කළ යුතු නැද්ද? දඬුවම හංගලා දීලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ලෝකෙම දඬුවම් කරන්න ඕනේ. නමුත් මිනිස්සු දෙවියෝ දෙනවයි කියලා මිනිස්සු ඒවා නවත්තන්නේ නැහැ. හැබැයි දෙවියෝ දරුවෝ දෙනවා නම් අම්මයි තාත්තයි එකතු වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔය කාට දරුවෝ හම්බ වෙන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම දරුවෙක් ලැබෙන්න නම් අම්මයි තාත්තයි දෙන්නගේ එකතු වීම තියෙන්න ඕනේ. අම්මයි තාත්තයි දෙන්නගේ එකතු වීම තිබුණත් හරියන්නේ නැහැ. අම්මට සුදුසු කාලයක් තියෙනවා. ඒ සුදුසු කාලය වෙන්නත් ඕනේ. කියනවා මාතා උතුණී හෝති. අම්මා උතුණී වෙන්නට ඕනේ. මාතා පිතුන්නන් සන්නිපතිතා හොಂತಿ. අම්මයි තාත්තයි දෙන්න එකතු වෙන්නත් ඕනේ. ඊකට කියනවා ඒව ඔක්කොම තියලා හරියන්නේත් නැහැ. ඒව ඔක්කොමත් වෙලා ළමයි හම්බ වෙන්නේ නැහැ හුඟක් දෙනාට. ඊකට මොකද ඒ හේතුව විඥානම් මාතු කුච්චින් ඔක්කොම තිකෙන අන්නේ ඒ අවස්ථාව හරියන්නේ නැතුව. විඥානයක් මෞකස බැස ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද විඥානය කියන්නේ? විඥානය අපි ගාව හැම සත්වෙක් ගාවම තියෙන එක. එහෙනම් විඥානයක් මෞකස බැස ගන්න නම් තව සත්වෙක් කොතනින් හරි රූපය අතහරින්නට ඕනේ. ඒ රූපය අතහැරපු සත්වයාගේ විඥානය තමයි දැන් නාම රූප දෙක තියෙන්නේ. දැන් මම මෙතන ඉන්නවා. මම මෙතන මේ බණ කියනවා. මගේ රූපෙන් විතරක් මට බණ කියන්න බෑ. මගේ නාමය කියන විඥාන හිත ශක්තිය නැත්තම් කියන්නේ නාමය කියලා කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හතරම එකතු වෙච්චාම. මේ ටික නැත්තම් මට බණ කියන්න බෑ. මේ ටික මේ රූපයෙන් අයින් වෙච්ච ගමන් තමයි මලා කියලා කියන්නේ. හැබැයි අපි මැරෙනවනේ. අපි මැරෙනවා. එහෙනම් අර අපේ ක්‍රියාකාරීත්වයේ කීච්ච දේ මොකද වුනේ? ඒකත් එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක බොහොම අපට අල්ලන්න බැරි වුණාට අපිට දැනගන්න දකින්න බැරි වුණාට මේක අපිට හිතන්න පුළුවන් බොහොම බලවත් බොහොම ශක්තිමත් දෙයක්. ඒකට මොකද වුනේ මැරිච්ච වෙලාවට? අන්න ඒක තමයි අපි කියන්නේ ඒ විඥාණය, ඒ විඥානනය. මොකද්ද විඥානනය කරන්නේ? අර සංසාර පැවැත්ම තුළ ඉපදී මෙරි යන ගමනේ අපි හැමතැනදීම හැම වෙලාවකදීම ඇහැ කන නාසය දිව ශරීරය මනසින් අරමුණු අරගෙන ඉන්නවා. හිතක් තියෙනවා නම් මිනිහෙකුට ඒ හැම සිතකම අරමුණක් තියෙනවම තමයි අරමුණක් නැති හිතක්
නෑ. ඒක චිත්ත ධර්මතාවයේ ස්වභාවයමයි. සිතක් හටගන්නෙම අරමුණක් ඇතුවයි. එතකොට අරමුණක් ඇතුව හිත ගන්නවා නම් එහෙනම් මැරෙන වෙලාවට හිතේ අරමුණක් තියෙනවමයි ඒ මැරෙන්න වෙලාවේදී ඇති වෙන හිතේ. ඒ හිත ඇති වෙලා මෙතන නැතිවීම තමයි මලා කියලා කියන්නේ. රූපයෙන් අයින් වුණ සම්පූර්ණයෙන්. මේ රූපයෙන් අයින් වුණා. මේ රූපය කඩාගෙන වැටුණාට අර චිත්ත පරම්පරාවේ පැවැත්ම නවතින්නේ නෑ. ඒකෙන්ද චිත්ත පරම්පරාවට සිද්ධ වෙනවා තව රූප කොටසක් අල්ලන්න. තව රූප අල්ලගෙන තමයි සිත ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා මේ රූපපතිත්තං විඥානං තිත්තමේව තිත්තති. රූපය උදව්ව කරගෙන රූපය උපකාර කරගෙන තමයි හිත පවත්වන නම් පවත්වන්නේ. දැන් මේක අතහැරිය නම් මේ රූපය අනිවාර්යයෙන්ම හිත පවත්වන්න ඊගාව රූප කොටසක් අල්ලන්නට ඕනේ. ඒත් ඒ අල්ලනකොට දැන් මේ මරණ වෙලාවේදී හිතේ තිබුණ ඒ අන්තිම මෙතන ඇතිවෙච්ච අන්තිම හිතේ ශක්තිය. ඒ ශක්තියේ ඒකට ඒ හිතෙන්ම ශක්තියක් ලබාගෙන තමයි අනිත් හිත ඇති වෙන්නේ. දැන් මෙතන පුරුදු කරනවා අපි. දැන් අපි තුමු මෙතන කවුරු හරි ගොන් වැඩ කර ඉඳලා හිතන්නේ මතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව ඕනේ කෙනෙක් ඕන දෙයක් කියන එකක් එහෙම්මම එල්ලගෙන එහාට යන කේම එහාට යනවා මෙහාට යන්නේ කියව මෙහාට යනවා අර එහෙම කරන්නේ කියපම් මෙහෙම කරනවා හිතන්නේ මතන්නේ නැතුව කටයුතු කරන එයාට තමයි ගොන් වැඩ කරනවා කියන්නේ. අනේ ගොන් වැඩ කර ඉන්න කෙනා මැරෙනකොට හොඳට හිත ගොන් තාලෙට පුරුදු වෙලා තියෙන්නේ. ඒතකොට ඒ මනුස්සයා මැරෙනවා. මැරිච්චාම යා ඒ සිත හොඳට ප්‍රගුණ කරලා තියෙනවා ගොන් තාලෙට. මැරිලා ගොන් රූප ටිකක් අල්ල ගන්නවා. ඒතර එළදෙනකේ කුසේ ඒ රූප තියෙනවා. ඒ රූප වලට එතකොට එල්බ ගැනීමක් සිද්ධ වෙනවා. අර විඥානය. එතකොට තමයි ගොන් පැටි ලෝකේ පහළ වෙන්නේ. දැන් දෙයියොද පහළ කරේ? දැන් මේක තමයි ලෝකේ පවතින යථාර්ථය. හැබැයි දැන් යන්නේ මුල් සත්වයා පහළ කළේ කොහොමද කියන එකයි. දෙයියෝ මැව්වයි කියලා. මුල් සත්වයක් පහළ වීමක් කවුද තීරණය කරන්නේ? මුල් සත්වයක් පහළ වුණා කියලා කියන්නට නම් අනිවාර්යයෙන්ම ඒ පහළ වුණා නෙමෙයි පහළ කළා කියලානේ කියන්නේ. බුදුහාමුදුරු කියන්නේ පහළ වුණා. ලෝකයේ මැව්වත් නෙමෙයි සත්වයා මැව්වත් නෙමෙයි ලෝකයේ මැවුණා සත්වයාත් මැවුණා. මොකද හේතුව මැව්වා කියලා කියනවනම් එහෙනම් මවන්න කෙනෙක් ඉන්නට ඕනේ. මැවුණා නම් මවන්න කෙනෙක් ඕනේ නෑ. මැවුණා කොහොමද? අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ශක්තියින් ඕනෝන්ට ක්‍රියාත්මක වීමෙන් යම් තැනක ආයි තර්කයක් ගොඩනගන්න අවශ්‍යතාවයක් නෙමෙයි. අපි යම් විශ්වයක් ගැන කතා කරනවා නම් ওই විශ්වය හැමදාම තියෙන එකක්. නැති එකක් නෙමෙයි. අවකාශය කියන්නේ එක්තරා ස්වභාවයක් විශ්වය. එතකොට එහෙමනම් ඒ විශ්වයේ තියෙනවා නම් ඒ විශ්වය අනිවාර්යයෙන්ම සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. ඒ ශක්ති ස්වરૂපය නිරන්තරයෙන් පවතිනවා. ඕකේ ආයි කාටවත් මවන්න දෙයක් නෑ. ඊගාවට වේදනාව කවුද මවන්නේ? සංඥාව කවුද මවන්නේ? විඥානය කවුද මවන්නේ? මවන්න කෙනෙක් නෑ. ඒතර කවද ඇති වුණාද කියලා තර්කයක් එතන නෑ ඇති වෙන්නේ. මොකද කාටවත් එහෙම ඇති කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් වේදනා සංඥා සංකාර විඥාන තියෙන බව නම් අපි හොඳට දන්නවා මේ රූපය ආශ්‍රය කරගෙන. ඒතර හොඳ පැහැදිලි දෙයක් තමයි මේක කාගේවත් මැවීමක් නෙමෙයි මැවිච්ච දෙයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත දෙයක් තියෙනවා. ඒක තමයි මැවිච්ච දෙයක් තියෙනවා කියන්නේ. ඒතර හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත නම් යමක් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. දැන් මේ ටික හිතලා බලන්න ඔයත් අන්ට හොඳට තේරුම් ගන්න පුළුවන් ලෝකයේ යථාර්ථය මොකක්ද කියලා. ඊගාවට දැන් අපි තව පොඩ්ඩක් එහාට ගියොත් සැනසille සතුටින් ඉඳීම පිළිබඳව මේ ලෝකයේ යථාර්ථය තුළ දැන් අපි කියනවා සාමාන්‍ය ස්වરૂපයට අනුව අපි ඇහැ කන නාසය දිව ශරීරය පිනවමින් සතුට වෙනවා කියලා.
බුදුහාඳුර තහනම් කළා නෑ. මොකද ඔක්කොටම මේක දර්ශනීය තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. එහෙම බුද්ධියක් නෑ. මිනිස්සු සාමාන්‍යයෙන් කැමති හැම සත්වයක්ම මේ ලෝකේ කැමති වෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය පිනවමින් ජීවත් වෙන්න. ඕකේ එපා කියලා කිව්වොත් කැමති වෙයිද? එපා කියන ආගම මිනිස්සුන්ට වැඩක් වෙයිද? නෑ. මම දැනගන්න බුදුදහම කියලා තියෙන්නේ ඉඳුරන් පිනවන්න එපා කියන එක නෙමෙයි. අර්ථවත්ව ඒ කියන්නේ යථාර්ථයේ වටහාගෙන ඉඳුරන් පිනවන්න කියන එකයි කියලා තියෙන්නේ. යථාර්ථයේ වටහාගෙන ඉඳුරන් පිනවනකොට Tamanට අර විපත නැහැ. යථාර්ථයේ ਸਰවාකාරයෙන් අවබෝධ කරගත්තා නම් ඉඳුරන් පිනවන්න කියලා හැඟීම රසට කන්නත් පුළුවන්. හොඳට අඳින්නත් පුළුවන්. ඊගාවට හොඳ මාලිගාවල ජීවත් වෙන්නත් පුළුවන්. දැන් බුදුහාඳුරු ජීවත් වුණේ හොඳ මාලිගාවල් වල පූර්වාරාමය කියන්නේ ඒ පූර්වාරාමය ගැන කියනකොට කියනවා ඒක පළසක් දාලා තිච්ච 20 ලක්ෂයකට වැඩි වටිනවායි කියලා. ඒ කියන්නේ මසුරන් 20 ලක්ෂයකට වැඩි කහවණුද 20 ලක්ෂයකට වැඩි වටිනවා කියලා හිත. 20000කට වැඩි වටිනවා කියලා. ඒ කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි ඒක. ඒකද එහෙමනම් ඒවා බුදුහාඳුරු පරිහරණය කරා. මොකද බුදුහාඳුරේ කැලීමක් නෑ. ආයි ඒක නැති වුණා කියලා බුදුහාඳුරන්ට ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. රහතන් වහන්සේටත් එහෙම තමයි. මොකද ඒ ඇලීම නැති කළා. හැබැයි ඒවා පරිහරණය තියෙන්න පුළුවන්. වෙයි සමහරකට අර සොර සතුරන්ගෙන් වෙන පීඩා හින්දා සමහර ඒවට වටිනා දේවල් පරිහරණය කරන්න එපා කියලා විනය නීති පනවලා තියෙනවා. ඒ සමහරට රහතන් වහන්සේ කෙනෙක් පරිහරණය කරේට යට ප්‍රශ්නයක් නැහැ. හොඳ වටිනා දේවල්. හැබැයි කාමුක වින්දනයක් සඳහා නෙමෙයි. Taman ලෝකේ යථාර්ථයේ පිහිටලා. හැබැයි යම් විදිහකින් වටිනා දේවල් තිබුණොත් සොර සතුරු ඉන්නවා. රහතන් වහන්සේව මරලා දාලා වුණත් ඒව අරගෙන යන්න පුළුවන්. ඒකට එහෙම තව එතකොට වෙන්නේ රහතන් වහන්සේට නම් මලාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මනුස්සයා කියන අනුන්ට ලොකු පාපයක් ලබා දෙනවා තමන් නොසලකිලි ජීවත් වෙනවා. ඒකට ඒක නිසා සමහර තැන්වලදී විනය නීතිය තියෙනවා යම් දේවල් පරිහරණය කිරීම පිළිබඳව. ඒ වගේම ඇස්කන්නාසාදී ඉඳුරන් පිනවන්න ඕන ගිහියටත් ඒ ඉඳුරන් පිනවන්නට යම්කිසි නීති සමුදායයකට යටත් වෙලා කරන්න පුළුවන්. ඒතර දැන් මොකද නීති සමුදාය? ඔබ අනුන්ට කරදරයක් වෙන විදිහට සමාජයේ ඉඳුරන් පිනවන්න යන්න නම් දෙන්න ඉඩක් නැහැ. ඒක නිසා ලෝකේ ඕනෑම රටක ආගම් ಜಾති ඕන පැත්තකින් දාන ඒවා ටික සේරම. ඒ ඕනෑම රටක අපි ගත්තොත් මිනිස්සු වැරදි කළොත් මිනිස්සුන්ට ඒ කියන්නේ සමාජයේ කරදරයක් දුකක් විපතක් වෙන විදිහට අනුන්ට කරදරයක් වෙන විදිහට ජීවත් වුණොත් දඬුවම් කරන්නේ නැද්ද? නීති ආගමේ ප්‍රශ්න නැහැ. ওই දඬුවම් ටික ඔක්කොම අපි එකට එකතු කරලා සම්බන්ධ කරලා ගත්තොත් ඒ ඔක්කොම වැටෙන්නේ මේ අර දුෂ්චරිත පහට. ප්‍රාණඝාතය, නොදුන් දේ ගැනීම, කාම මිත්‍යාචාරය, බොරුව, සුරාව, මත්ද්‍රව්‍ය. ඒතර ඔය කොටස් පහට තමයි මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු කරන ඕන වැරද්දක් අහුවෙන්නේ. ලෝකේ කොයි මුල්ලක ওই ටික කළත් මිනිහට දඬුවම් කරනවා. එහෙනම් වැරදි හැසිරීමක් නිසා තමයි දඬුවම් ලබන්නේ. බුදුහාඳුරෝ මිනිස්සෙක් වශයෙන් මේ මගේ එහාට යන්න නම් අවබෝධයක් ලබාගෙන මේ කරුණු පහෙන් වළකින්න කිව්වා. හැබැයි ආගමක් තුලින්ම මේ කරුණ වලට අනුබල දෙනවා නම් මොකද වෙන තත්ත්වය? දැන් බලන්න බුදුදහම කියනවා එපා මේවා කරන්න. අනිත් ආගම් හැම එකක්ම කියනවා සත්තු මරුවට කමක් නැහැ. බොරු කිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ යථාර්ථය නොදැන දෙයියෝ මැව්වයි කියලා කියන්නේ බොරුවක් තමයි කියන්නේ. ඊගාවට සුරාව ගත්තත් කමක් නැහැ. සමහර ආගම්වල සමහර තැන්වල ආගමේ ස්වරූපෙන් සුරා පානය කළත් කමක් නැහැ. බලන්නකෝ ආගමේ නාමයෙන් කළාට තමන්ගේ ඇතුළත වෙන විපත තමන්ට සිද්ධ වෙනවනේ. අපිටම නිකන් හිතන්න ක්‍රිස්තියානියත්වත් හිතන්නේ ඒ අතන්ට යහපතරයි මම මේ කියන්නේ. ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නවා ආගමේ මේවා නැහැ කියලා. ක්‍රිස්තියානියත්වත් හිතන්නේ ජේසුස් වහන්සේ ඉපන්න කියලා. උපන්න දවසේට ඔයත් කොච්චර මත්පැන් බොනවද? ජේසුස් වහන්සේ ජීවමානව හිටියනම් මගේ උපන් දිනේට මේ මිනිස්සු මේ මොන කාලකන්ණි වැඩද මේ කරන්නේ කියලා ජේසුස් වහන්සේ විලාප දෙන එක නැද්ද? මේ මට නින්දාවක් නේද මේ මිනිස්සු කරන්නේ කියලා. ඒ ජේසුස් වහන්සේ උපන්නේ කියලා මිනිස්සු ඒව කරනවා. ජේසුස් වහන්සේ උපන්නේ කියලා සත්තු කෝටි ගණන් මරනවා. ජේසුස් වහන්සේ හිටියනම් අනුමත කරයිද?
කල්පනා කරලා බලන්න. ඒක නිසා ආගමේ කිව්වයි කියන පමණින් කරන්න යන්න එපා. ඔබ බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. හොඳ මිනිසෙක් වෙන්නට මෙන්න මේ කරුණු පහ එපා කියන ගැන විතරක් හිතන්න. එතකොට ඔබට අනිත් ඒවා හරිද වැරදිද කියලා හිතා ගන්න බුද්ධිය ලැබෙවි. මොකද කිලුතු මානසිකත්වයක් උඩ, දුෂ්ට මානසිකත්වයක් උඩ හරි වැරද්ද තේරුම් ගැනීමේ ශක්තිය කවදාවත් ඇති වෙන්නේ නැහැ. හරි වැරද්ද පැත්තකින් දාලා ඒක හොයන්නේ නැතුව එයා තමන්ට වාසි වෙන දේ, ඉඳුරන් පිනවන්නට තමන්ට වාසි වෙන දේම හරි කියන දර්ශනයට එළඹිලා ඒ ඕන එකක් කරනවා. ඔය ආගම් තුලට ගියාම වැරදි දේ හරි කියලා ඇතිවලා තියෙන ආගමයි කියලා නෙවෙයි. ඉඳුරන් පිනවන්නට තමන්ට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය ආකාරයෙන් තමන්ගේ නීතිය හදාගත්තා. අපි අද බැලුවොත් මේ ලෝකෙ දින ඔක්කොම ආගම්. ඒ ආගම් වල යථාර්ථයක් තිබුණත් ඒ ආගම් වල පසු කාලීන ශ්‍රාවකයෝ කළා තියෙන්නේ මොකද්ද? ඒ ආගම් තමන්ගේ වාසියට හරවගෙන වෙනස් කරගෙන තියෙනවා. ඒකද හැම කෙනෙක්ම ආගමේ කියලා තියෙන දේම නෙමෙයි, ඔය කියන දේම නෙමෙයි. ආගමේ මුලට ගිහිල්ලා විමර්ශනයක ඉදිරිය බලන්න මොකක්ද ආගමේ කියලා තියෙන්නේ කියලා. ඔයත් මාවම ගන්න උදාහරණයකට. මගේ පරම්පරාවේ මගේ අම්මලා තාත්තලාත් ආගමක් කියලා කරගෙන ආවා. යමක්. දර ඒ ඇත්තොත් ඔය එක එක යදීම අරවා මෙව ඔක්කොම කරා. මමත් කළා. පැවිදි වෙන්න ඉස්සලා අම්මලා තාත්තලා කරපු හින්දා. පැවිදි වුණාට පස්සේ මං ආගම හෙව්වා. මං ආගම ඇතුළට ගියා. බුදුහාමරගේ වචනේ දර්ශනය මොකද්ද කියලා මං හැදෑරුවා. හදාarලා බලනකොට ඒකේ තියෙන යථාර්ථය නෙමෙයිනේ අපි මේ කරන්නේ. අම්මලා තාත්තලාගේ ආගමේම මම ඒ අම්මලා තාත්තලාගේ බුද්ධ ආගමේම මම හිටියානම් අද මට මේ ධර්ම දේශනා කරන්න බෑ. ඔයත්තන්ට. එහෙනම් මම කියන්නේ අර අම්මලා තාත්තලාගේ දෘෂ්ටියේ පිටලා මිසක් බුදුහාඳුරු කියන දේ නෙමෙයි. එසවාටිකයි ඒක ඔබ වහන්සේ බුදුහාඳුරු කියපු දේ අරගෙන කියන්නේ. ඔව් මම අරගෙන තියෙනවා බුදුහාඳුරු කියපු දේ. මොකද හේතුව ලෝකේ යථාර්ථය කාටවත් වෙනස් කරන්න බැරි බව මම දන්නවා ඒක. පැහැදිලි මට ප්‍රත්‍යක්ෂයෙන්ම මම දන්නවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා කියපු ඒ ධර්මෙහි යම් ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය සර්ව සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ නොකලත් ඒකේ යථාර්ථය තේරුම් ගන්න තරමට ප්‍රත්‍යක්ෂ ඥානයක් මම අරගෙන තියෙනවා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් මේකයි කියන්නේ කියලා. පුළුවන් නම් කෙනෙකුට මේක මෙහෙම නෙමෙයි කියලා ඔය ඉන්න මහා විද්වතෙකුට, මහා බලවතෙකුට පෙන්ලා දෙන්න කියන්නේ මේක මෙහෙම නෙමෙයි කියලා. ඕක වෙන්න බෑ කියලා. එවහන බුදුහාඳුරම කියනනේ. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. ඒක එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් මාරේක්, බ්‍රහ්මේක්, මිනිස්සෙක්, දෙවියෙක් පහක්වත් නැහැ කියලා. බුදු නුවණින්ම දේශනා කරනවා. එතකොට බුදුහාඳුර දේශනා කළ මෙන්න මේ ත්‍රිලක්ෂණය බුදුහාඳුර දේශනා කළේ යථාර්ථයෙන් ඒ ගම්භීර ඥානෙ අවබෝධ කරගෙන. දැන් අපි හොඳට හිතාගමු මේ කාරණේ. මේක අහනවා වෙන්න පුළුවන්. මේ බණ ටික අන්‍යාගමිකයෝ බෞද්ධයෝ අහන වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ අද බෞද්ධයෝ නැහැ කියන හිංගීමේ. මම මේ කතා කරන්නේ. ඉතින් එහෙම කියපුවාම හිතන්න එපා කොහොම බෞද්ධයෝ වැරදි වැඩ කරනවායි කියලා. හොඳ බෞද්ධයෝත් ඉන්නවා සමස්තයක් වශයෙන් සැලකපුවාම. ඔයත් හැමදෙනෙක්ම මේ කියපු කාරණේ නැවත හිතන්න. නැවත විමසන්න. ඔබට මේ ටික අහන්න පුළුවන් නම් ඇහුවොත් හරියට ඔබටම හිතා ගන්න පුළුවන් වෙයි අනේ මේ අපි මොනව විහිළුවක්ද මේ කරන්නේ කියලා. දැන් මේ ලෝකේ යථාර්ථය තුළම සැප විඳින්නට ඔය ඇත්ත කරන දේවල් බලන්න. ඔය ඇත්ත ගස් වලට ගිහිල්ලා වඳිනවා මට සැප ලැබේවා කියලා ගහේ. එහෙම නැත්නම් පිළිමයක් හදා ගන්නවා. පිළිමයක් හදාගෙන ගිහලා ඒ පිළිමෙට මල් තියා වඳිනවා පුදනවා මට සැප ලබා දෙන්න මාව සනීප කරන්න කියලා. මේක මේ බුදු පිළිමයක මේක වෙනස් හා. මොකද බුදු පිළිමේ තියෙන්නේ යදින්න නෙමෙයි. ওই දේව පිළිම අනිත් පිළිම ඔක්කොම හදාගෙන තියෙන්නේ යදින්න. බුදු පිළිමේ තියෙන්නේ යදින්න නෙමෙයි. බුදු පිළිමේ තියෙන්නේ බුදුහාඳුරංග මතකයට අරගෙන බුදුගුණ සිහි කරගන්න විතරයි. බුදුගුණ සිහි කර ගැනීමෙන් බුදුහාඳුරංගේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළට කාවද්දගෙන ඒකේ ජීවත් වීමට තමයි බුද්ධ රූපය අපි පාවිච්චි කරන්නේ. රූපේ නැති වුණත් බුදුහාඳුර දේශනා කරපු ධහම දන්නවනම් එයාගේ ඇතුලේ බුද්ධ රූපේ තියෙනවා. අද සාමාන්‍ය ජනතාවට අර රූපේ දැල්ලා පොඩ්ඩක් රූපේ දැකලා ඒ තුලින් පොඩ්ඩක් බුද්ධ සංඥාව මනසට අරගෙන ඒ ධහම තුලට පිවිසෙන්නටයි බුද්ධ රූපේ තියෙන්නේ. නමුත් දේව රූපේ තියෙන ඒකටද? ඒගොල්ලෝ මොකද දේව රූපේ ගාවට ගිහලා කියන අත් දෙක දික් කළා කියන දෙයිනේ මට ලබා දෙන්න කියලා. දැන් බලන්න මම පෙන්නන්නම් හොඳ දෙයක්.
පැයට කිලෝමීටර් 200ක 300ක වේගයෙන් කරකවගෙන ආවොත් හොඳ සුලි සුලඟක්. කවුරුත් ඉඳීද එතන අපිට මේ බණ කියන තැන ඔයත් හිටියක් නේ. ඔයත් කවුරුත් මේ බණ කියද්දි ඉඳීද අර එහෙම කරකවගෙන ආවොත් නෑ දුවයි. හැබැයි දිව්වට දුවන තරක් තියෙනවද? වටාවේ කොහොම කරකවගෙන ඉන්නේ මොනවද? සුලි සුලඟයි. දැන් ඔබ ජීවිතේට බයයි. ජීවත් වෙන්න ඔබට ඕනේ. ඔබ අනේ මාව මරන්න එපා කියලා අද්දික් කරනවා. කොහටද? අහසට අද්දික් කරනවා. දෙයයනේ කියලා අහසට අද්දික් කරනවා. ඇයි? දෙයයනේ කියන්නේ ඒ එන සුලිසුලඟ තමයි ඔබට දුක දෙන්නේ. ඔබට දුක දෙන්නේ දෙයි. ඒක නිසා තමයි දෙයියෝ කියලා කියන්නේ. හොඳයි ජල ගැල්මක් ඇවිල්ලා මහා අර ආවේ පහුගිය කාලවල ඔය වගේ එනවා කඩාගෙන. ඉතින් බේරෙන්න බැරිය දෙයියනේ බේර ගන්න කියලා කිව්වේ නැද්ද? කාටද කිව්වේ? අර ජලයට, ගම් වතුරට. ඊගාට මහා ගින්නක්, ලැබු ගින්නක් එනවා. දෙයියනේ බේර ගන්න කියන්නේ නැද්ද? භූමිකම්පාවක් එනවා. දෙයියනේ බේර ගන්න කියන්නේ නැද්ද? මොනවද මේ? පඨවි කිපිලා, ආපෝ කිපිලා, තේජෝ කිපිලා, වායෝ කිපිලා. කිපුණාට පස්සේ තමයි ඔක්කොම විනාශය ඇති කරන්නේ. ওই තමයි දෙයියෝ. ඒවා ඔක්කොම සමනය වෙලා සංසිඳිලා හොඳ ගානට තියෙනකොට සැපයි. පවත්වනවා හොඳට. සැප දෙනවා ඒත් දෙයියෝ. සැප දෙන්නේ දුක් දෙන්නේ දෙයියෝ. හැබැයි පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි ඒ තුල ඒ දේවත්වයේ Taman තුලට ආරෝපණය කරගන්න නම් Taman දේවත්වයට සුදුසු කෙනෙක් වෙනවා. දෙවියෝ කියලා කොටසක් ඉන්නවා සත්ත්ව කොටසක්. බුදුදහමේ. ඒ දේවත්වයේ ඉන්න සත්ත්ව කොටස කුසල් දහම් කළා ලබාගත් අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබිය. ඒ මනුෂ්‍යාත්ම භාවයක් ලබන තත්වයට වඩා දියුණුවට දාන සීල දියුණු කරලා ලබාගත් ආත්ම භාව තමයි දේවාත්ම භාව කියන්නේ. තව මනසත් දියුණු කළා මානසික ඒකාග්‍රතාවයක ලබා මානසික සියුම් තත්වයක් ඇති කරලා ලබාගත් ආත්ම භාව තමයි බ්‍රහ්මාත්ම භාවය කියලා කියන්නේ. මේ විදිහට ඒ ලබන ආත්ම භාව තමයි මේ කියන්නේ. එතකොට දැන් අපි හොඳට දන්නවා දෙවියෝ කියන්නේ කවුද කියලා. යදින්න නෙමෙයි බුද්ධිය වඩන්න. බුද්ධිය තුළින් බුද්ධිය වඩන්න තමන් හරියට දුෂ්චරිතයෙන් වැළකීලා සදාචාර සම්පන්නව ජීවත් වෙනකොට ඔබේ ශරීර සෞඛ්‍යයත් නිරෝගී වෙනවා. බුද්ධියත් වර්ධනය වෙනවා. ඔබට සැප ලබන්න තියෙන එතන මිසක් වෙන තැනක නැහැ. දුරාචාරී මිනිහෙකුට සැප ලබා දෙන්න දෙයියෙක් ඉදිරිපත් වෙනවා නම් ওই දෙයියෝ කියන්න වටින්නෙත් නෑ නේද? ඒක හොඳට බුද්ධිමත්ව හිතලා බලලා හොඳ මිනිස්සෙක් වෙන්න අදිෂ්ඨාන කරගන්න ආගම්, ಜಾති, කුල, මල මේවා පැත්තකින් තියලා ඒ තත්වයට ඇවිල්ලා ඉවර වෙලා ආගම තීරණය කරගන්න මොන ආගමක්ද මට සුදුසු කියලා අන්න ඒකයි ඔබේ ධර්මයේ විය යුත්තේ. ඔබට ඒ බුද්ධිය ලැබේවා, ඔබට වැටහේවා. හැම දිනාටම සත්‍ය වැටහේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.